අද 2020 ඔක්තෝබර් 17 සෙනසුරාදා සිරස්තල කොළඹ නැව්තටාකාංගනේ සේවකීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිතයින් ගාල්ලේ සහ බටුවත්තේ පදිංචිකරුවන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1974ක් දක්වා ඉහළට පාස්කු ඉරිදා ප්‍රහාරයට 20ක කණ්ඩායමක් සැඟවුණු සැලසුමක් ගැන කොමිසමේදී හෙළිවේ. FCID පිහිටුවීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බව හිටපු අගමැති පිළිගනී. බදුෂ්කේ හෙළිදරව්වකින් හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් කොටිකාවත්තෙන් සොයා ගැනී. වටිනාකම රුපියල් කෝටි 10ක්. තමා දෙමළ ජාතිකයින්ට විරුද්ධ වූ කෙනෙක් නොවේ. මුරලි ඉන්දීය අන්තවාදීන්ට පිළිතුරු දෙයි. සිරස්තල Therana. This is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමග. කොළඹ වරාය නැව්තටාකාංගනේ සේවකීන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් රාගම බටුවත්ත සහ ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආරම්භය සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද පස්වරුවේ නව ආසාදිතයින් 73 දෙනෙකු හඳුනා ගැනුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද අනෙක් 71 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් සේවකයින්ගේද ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1974ක් දක්වා ඉහළ යනවා. ඉන් 1041 දෙනෙකු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර අනෙක් 933 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. දැන් අපි දන්නවා මේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙච්ච කොවිඩ් රෝගීන් හැම කෙනෙක්ම මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සම්බන්ධ වුණා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි බ්‍රැන්ඩික්ස් ආයතනයේට මේ වෛරසය ආවේ කොහෙන්ද කියලා. ඉතින් අන්නේ කාරණේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය විශේෂඥයින්ගේත් අදහස් අරගෙන විමර්ශනයක් පවත්වනවා. ඒක ආරම්භ කරලා තිනවා. විශේෂයෙන්ම අපේ බුද්ධි අංශ රාජ්‍ය බුද්ධි සේවය මේ සඳහා ක්‍රියා කරනවා. පොලිසිය ක්‍රියා කරනවා. ඒ විමර්ශනය අපි සිදු කරනවා අනිවාර්යෙන්ම කොහොමද මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අයට සේවක සේවිකාවන්ට මේ වෛරසය ආවේ කියලා. ඉතින් අනිත් ඒවා ඔක්කොම එකට සම්බන්ධ වුණාට තාම මේ වෛරසය ආපු මූලාශ්‍රය ගැන අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ අතර කටුනායක වෙළඳ කලාපෙන් වාර්තා වෙන ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ පස්වරුවේ 180ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනේදී වාර්තා වූ නව ආසාදිතයින් 45ක් සමගින්. එමෙන්ම නිට්ටඹුවේ පිහිටි තවත් ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොළඹ වරායේ නැව්තටාකාංගනයේ සේවකීන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම රෝගීන් වාර්තා වීමත් සමග කොළඹ නැව්තටාකාංගනයේ ඔවුන් සේවය කළ කොටස තාවකාලිකව වසා දැමුණා. ඔවුන් දෙදෙනා රාගම බටුවත්ත සහ ගාල්ල කිතුලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර ගාල්ලේ කිතුලම්පිටියේ පදිංචි පුද්ගලයා පසුගිය 15 වෙනිදා කොළඹ කොටුවේ සිට ගාල්ලට ගොස් ඇත්තේ දුම්රියකින්. ඔහු රාත්‍රී 7:10ට පමණ ගාල්ලෙන් බැස ගොස් ගාල්ල දුම්රිය ස්ථානයේ අසල සුපිරි වෙළඳ සැලකට ගොස් යෝගට් මිලදීගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ සිය මිතුරාට වෛරසය ආසාදනය වී ඇති බවට දැනගැනීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී. ඉන්පසු අදාළ පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිරෝධායනය සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එම රෝහලේම කොවිඩ් ප්‍රතිකාරාංශයේ හෙදියක්. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇයට ප්‍රතිකාර කළ දැඩි සත්කාර ඒකකයේ සහ තවත් පාට්ටුවක් තාවකාලිකව වසා දැමුණා. අනතුරුව එහි සිටි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 32 දෙනෙකු නිරෝධායනයට යොමු කළා. අපිට දැනගන්න ලැබුණ එතුමිය මේ පළාතේ පැවිදිච්ච මංගල සාදයකට සහභාගී වෙලා තියෙනවා කියලා. ඉතින් අපි මංගල සාදයේදී ආසාදිතයන් කීප දෙනෙක් හමු වුණ නිසා එතුමියගේ PCR පරීක්ෂණය කරා. එතකොට ඒක පොසිටිව් වෙච්ච නිසා අපි දැන් අපේ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් නිරෝධායනයට ඉපැල්ලා තියෙනවා.
මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5427ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2019ක්. ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ වෛරසය ආසාදනය වී සිට සුව වූ සංඛ්‍යාව 3395ක් බවයි. සමහරු දැන් අහනවා මේ සමාජ ව්‍යාප්තියක් දක්වා ගිහිල්ලාද කියලා. නෑ තාමත් අපිට එහෙම සමාජ ව්‍යාප්තියක් කියන නිර්වචනය ඇතුළට දාන තරමට රෝගී දරුණු වෙලා නෑ සමාජය තුළ. ඇත්තටම මේ වසංගත රෝග විද්‍යාංශය විසින් මේ වෙනකොට අලුතෙන්ම නිකුත් කරලා තියෙන සිතියමට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 340න් ඇත්තම රතු කලාප විදිහට නම් කරන්න පුළුවන් අවදානම තියෙන්නේ 25ක 30ක වගේ. අපි කිව්වේ විශේෂයෙන්ම සංචාරණ සීමා පැනවීම හරහා වෙන අවදානම අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කුඩාම ඒකකයේ තමයි අපි සංචාරණ සීමා පනවන්න ඕන. කුඩාම ඒකකයේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ වීම හරහා ඒතකොට ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් අපි හඳුනා ගන්න ඕනේ අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ හරහා සමස්ත රටට වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. දැන් අපි දකිනවා ඒක යම් මට්ටමකින් සිද්ධ වෙනවා. නමුත් ඒක ප්‍රශස්ත විදියට සිද්ධ වෙනවා කියලා අපි සතුටටපත් වෙන්නේ නැහැ. අපි තක්සේරු කළා ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් මේ ලොක්ඩවුන්ස් වලට ගියේ නැත්නම් රටම ලොක්ඩවුන් කිරීමේ අනතුරක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. මේ අතර කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ ඇතුළු පිරිසකගේ ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ වලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. අපට සිදු වුණා සියලුම නිලධාරීන් නගරාධිපතිතුමිය ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයින් නාගරික මන්ත්‍රීවරුන් පෙර ඊයේ දිනේදී PCR පරීක්ෂණය සඳහා යොමු කරන්නට මේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සාක්ෂාත් වූවා. ඔවුන් කිසිවකුටත් PCR පරීක්ෂණ නෙගටිව් බවට තමයි තහවුරු වුණේ. මීට අමතරව ඊයේ දිනේදී තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වූවා 4 වන හරස් වීදියෙන් කඩයක මුදලාලි මහත්මයෙක් ඒ මුදලාලි මහත්මයාගේ දියණියත් පොසිටිව් බවට සාක්ෂාත් වූවා. මේ අතර මීගමුව කිඹුලා පිටිය ඉද්දගොඩැල්ල රණහංස ක්‍රීඩා පිටියේදී අද PCR පරීක්ෂණ සිදු කරන අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ ප්‍රදේශවාසීකු ඊට විරෝධය පළ කිරීමත් සමගින්. අපිට කියන්න දැන් නෑ. ඔයා වෙන කෙනෙකුට කියන්න. අපිට කියන්න බෑ. අපිට කියන්න අපි මේ වැඩ කටයුතු කරන්න ඕන මෙතන. ඔයා කියන පොලිසියට පැමිණිල්ලක් දාන්න. ප්‍රදේශයේ කීප දෙනෙක් අපිට විරෝධතාවයක් දැක්වුවා මේ ස්ථානයේ PCR පරීක්ෂණය සිදු කරන්නට එපායයි. ඉතින් අපි මේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන යොදලා තමයි අපි PCR පරීක්ෂණය සඳහා සාම්පල් ලබා ගැනීමේ කටයුතු සිදු කරන්නේ. විස බීජ හරණය කරලා ඒ අවශ්‍ය සියලුම සම්පාදන ක්‍රියාවන් අපි නිවැරදිව ඉටු කරලා තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් යටදොල හරහා ගමන් කරන මතුගම අලුත්ගම බස් රථයක මගින් පිරිසක් එහි කොන්දොස්තරවරයාට පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඒ ඔහු විසින් මගින්ට මුඛ ආවරණ නිසි ලෙස දමා ගන්නා ලෙස දැනුම් දීම හේතුවෙන්. 10 වෙනිදා මේ දාන්නේ කතා කරනකොට ඒ හැලුනේ. මෙයා කොහොමද දාන්නේ? ඈ? මොකද? උලත්තර ගන්න බෑ බස් එකේ යනකොට මම මාසේ දාගන්නවා. ඔයගොල්ලන්ට මාස් එක දාගන්න කිව්වම මේ දාන්නේ ඈ දඩේ ගහුවට අපර කරන්නේ ඒගොල්ලන්ට මේක ඉතින් මට විතරක් නෙවෙයි බස් එක යන අනිත් අය විරුද්ධව නෙවෙයි මම නම් මෙතන ඉහට බස් එක යන්නේ මොමේ හරිද ඕන්නේ ගණන් අහද ඒ මොකද ඔයා ඉන්නේ ඔයා පැත්තට ඉන්නේ ඕනේ වගේද ඉන්නේ This is a news alert from Ada Verana 24. දැන් ලැබුණු පුවතක්. තවත් කොවිඩ් ආසාදිතයින් 42 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 22 දෙනෙකු නිරෝධායන කඳවුරු වලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 20 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. එම පුවත නැවතත් තවත් කොවිඩ් ආසාදිතයන් 42 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 22 දෙනෙකු නිරෝධායන කඳවුරු වලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 20 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වනවා. This is a news alert from Ada Verana 24. රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමද සීමා කර ඇති බව රිජ්වේ ආර්යා ළමාරෝහල සහ මහරගම පිළිකාරෝහල අද නිවේදනය කළා.
පවතින වසංගත තත්ත්වය හමුවේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු මහජන සේවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එමෙන්ම විමල වීර දිසානායක අමාත්‍යවරයා පවසන්නේ පවතින වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු සත්වෝද්‍යාන වසා දැමීමටත් වනෝද්‍යානවලට ඇතුල් කිරීම සීමා කිරීමටත් තීරණය කළ බවයි. COVID-19 හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල එළඹෙන 23 වෙනිදා දක්වා මහජනතාව වෙනුවෙන් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0115 2261 26 0115 2261 15 0115 2261 02 හෝ 0115 යන දුරකථන අංක ඔස්සේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි. පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් නැවත ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට කොවිඩ් නීති රීති අනුව එළඹෙන 20 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂා කර වාර්තා ලබා දීම ඇතුළු සේවාවන් සඳහා දුරකථන මාර්ග ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතුයි. ඒ අනුව සතියේ වැඩ කරන දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 3 දක්වා කාලය තුල 0112 85 20 යන දුරකථන අංක ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ශාඛාවකින් සේවාව ලබා ගැනීමට හැකි වෙනවා. මෙවැනි පසුබිමක අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය ඒකාබද්ධව බස් ගාස්තු සංශෝධනයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ආසනගත මගින් සමගම අපි තීරණය කරා අපිට 50% ඉන්ධන සහනාධාරයක් ලබා දිය යුතුයි. ඒ කියන්නේ රුපියල් 50ට ඩීසල් ලබා දිය යුතුයි. නැතහොත් ආසනගත ගාස්තු අපිට ලබා දිය යුතුයි ආණ්ඩුව කියලා. දෙවැනි කාරණාව තමයි ඒ ලීසින් සහනය තව ඉදිරි මාස 6ටත් ඒ පොලි අනුපාතයම ඒ ක්‍රමවේදයටම යටත්ව අපිට මේ සහනය ලබා දිය යුතුයි කියලා. මේ ඉල්ලීම් ටික අපිට ක්‍රියාත්මක නොවුනොත් උසස් පෙළ විභාගයෙන් පස්සේ නොවැම්බර් 9 වෙනිදා බස් ධාවනින් ඉවත් වෙන්න කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකාවෙන් පිටත් යන සියලුම ගුවන් මගින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කර ගැනීම අනිවාර්ය වෙනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කරන්නේ මෙය හෙට සිට ක්‍රියාත්මක බවයි. මේ අතර රිච්වේ ආරයා ළමාරෝහල සහ මහරගම පිළිකාරෝහල සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතියද රෝගීන් බැලීම සඳහා මුත්තන් පැමිණීමේ වේලාවන් සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. රෝහලට පැමිණීමේදී තමන්ගේ කුඩා දරුවා සමග දෙතුන් දින පැමිණෙන්න එපා. එක් පමණක් පැමිණෙන්න. ඒක නිසා රටේ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා රෝගියෙක් බැලීමට දිනකට එකවරක් පමණ පැමිණෙන්න. පෙර මෙන් පැයක පමණ අධික කාලයක් රෝගියා ළඟ රැඳී සිටින්න එපා. ඉතා කෙටි කාලයකට අපි ඒක සීමා කරලා තියෙනවා. ඒ වගේම අපි කටයුතු කරා ක්ලිනික් වල සෙනඟ අඩු කරන්න. දැන් මාසයකටයි බෙහෙත් දෙන්නේ. දැන් මාස 3කට හැකි අවස්ථාවලදී දෙනවා. ඒ වගේම අපි ඖෂධ තැපෑලෙන් යවන්න මේ තැපැල් සානදපති කතා කරලා දැන් කටයුතු යොදලා තියෙන්නේ. සියලුම අමුත්තන් සීමා කරලා තියෙනවා. අවසර පත්‍රයක් ඇතුව එක ලෙඩෙකුට දවසට එක අමුත්තයි එන්න පුළුවන්. ඒ වගේම ලෙඩා ගාවට ගිහින් දෙන පරිත්‍යාගයේ දාන ඒවත් සහ මුලින්ම නවත්තලා තියෙන්නේ. කාටවත් ඇතුළට එන්න බෑ. ඇමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළි ඉහළ යද්දී ගෝලීය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව කෝටි 4කට ආසන්න වී තිබෙනවා. මේ අතර ඉතාලියෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 3 කෝටි 96 ලක්ෂය ඉක්මවා තිබෙනවා. ලොව පුරා සිදු ඇති සමස්ත මරණ සංඛ්‍යාව 11 ලක්ෂ 9000කට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත ඇමරිකාවේ දෛනික ආසාදිතයින් හා මරණ යළි ඉහළ යමින් පවතිනවා. ගත වූ පැය 24දී ලොව වැඩිම ආසාදිතයින් මෙන්ම මරණ සංඛ්‍යා වාර්තා වුණේ ඇමරිකාවෙන්. ඊයේ එරටින් නව ආසාදිතයින් 71688 දෙනෙක් හඳුනාගෙන තිබූ අතර මරණ 928ක් වාර්තා වුණා. කොවිඩ් ව්‍යාප්තිය නැවතත් සීග්‍රයෙන් ඉහළ යමින් නැති ඉතාලියෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 10,010 දෙනෙකු හඳුනා ගැනුණා. වරක කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයේ බවට ඉතාලිය පත්ව තිබුණත් දෛනික ආසාදිතින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියේ නැහැ.
කොවිඩ් දෙවැනි රැල්ලට මුහුණ පා සිටින සෙසු යුරෝපා රටවල් අතර ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ජර්මනිය පෙරමුණේ සිටිනවා. චෙක් ජනරජය, බෙල්ජියම, නෙදර්ලන්තය, පෝලන්තය සහ යුක්‍රේනය යන යුරෝපා රටවලින්ද ඉහළ දෛනික ආසාදිතින් පිරිසක් වාර්තා වෙමින් තිබෙනවා. එංගලන්තයෙන් දිනපතා ඉහළ ආසාදිතින් ප්‍රමාණයක් හමු වෙමින් නැති පසුබිමක දැඩි සංචරණ සීමා පැනවීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ අවධානය යොමුව තිබෙනවා. කොවිඩ් රෝගය සඳහා පිළියමක් ලෙස බෙහෙවින් අපේක්ෂා තබාගත් ඖෂධයක් වන රෙම්ඩිසිවිර් ඖෂධයට සහ ඉන්ටර්ෆෙරොන් ඖෂධයට කොවිඩ් මරණ වැළැක්වීමේ හැකියාව පවතින්නේ ඉතා සුළු වශයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් සිදු කළ හෙළිදරව්වකට අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය සමත් වුණා. ඒ අද පෙරවරුවේ කොටිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී. එම මත්කුඩු තොගේ වටිනාකම රුපියල් කෝටි 10ක් බවට ගණන් බලා තිබෙනවා. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදුෂ් ඊයේ කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන එනු ලැබුවේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ කොළඹ අපරාධ කොට්ටාසයේම රැඳවුම් බහරේ සිටින තවත් සැකකරුවෙක් සංගවා තබා ඇති මද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් තොරතුරක් ලබා දී තිබූ අතර ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් අදාළුවම කොටිකාවත්ත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුම අතරතුරදී කොටිකාවත්ත ප්‍රදේශයේ ගැරේජයක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වූ අතර පාකිස්තානයේ ඇසුරුම් කර තිබූ එම මත්කුඩු තොගේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බහරේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ජනිත් මදුසංකේවත් පොඩි ලැසේගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලට අනුව මෝටර් රථයක් සහ ටිපර් රථයක් සමග ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ මෙහෙයුමකදී ටිපර් රථය අම්බලන්ගොඩ අඳාදුල ප්‍රදේශයේ රංග නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාට අයත් ගැරේජයක තිබී අත්අඩංගුවටගෙන තිබූ අතර මෝටර් රථය අත්අඩංගුවටගෙන තිබුණේ හබරාදුව ප්‍රදේශයේදී. විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ පොඩි ලැසිය ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම වාහන දෙක සහ ගිනි අවිය යොදාගෙන බන්ධනාගාරගත කර සිටින තනියට යනම් සංවිධානාත්මක අපරාධකරු ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබූ බවයි. මේ අතර හෙරොයින් මද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි බොරැල්ලේ කොත්තුවා නම් ජාවාරම්කරුවෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 48ක් සමගින් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත හෝමාගම සිතුමින මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවටගත් පුද්ගලයෙක් ලබා දුන් තොරතුරකට අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටින හෝකන්ද රත්නායක නැමැත්තාද මංකොල්ල කෑම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ අයෙකු වන බව පොලිසිය පවසනවා. විසි දෙනෙකුගේ කණ්ඩායමක් යොදා ගනිමින් පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් සැලසුම් කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පළමු වරට ඊයේ අනාවරණ වුණා. එමෙන්ම පළමු ප්‍රහාරයෙන් පසුව අධීර 3ක් යටතේ ප්‍රහාර රැල්ලක් දියත් කිරීමට සූදානම් වී සිටි බවට අත්අඩංගුවට ගැනුණු සහරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාස නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාස නිලධාරියෙකු අදාළ ප්‍රහාරයේ සැලසුම් ගැන හෙළි වූ කරුණු රැසක් අනාවරණ කර සිටියා. 2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ නෞෆර් මෞලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන තිබූ බවත් මාර්තු මාසයේදී එය නිරාකරණය කිරීමට කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු වූ අලවුදීන් අහමඩ් මුවාත් සහ දෙහිවල බෝම්බිය පුපුරවාගත් ජමීල් මොහමඩ් මැදිහත් වී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා. එම සමාදාන කිරීමේ සාකච්ඡාව මාර්තු 27 වෙනිදා සිදුව ඇත්තේ පානදුර පරත්තපාරේ පිහිටි සහරාන්ගේ ආරක්ෂක නිවසකයි. එම සාකච්ඡාවේදී මොනවද කතා වෙලා තියෙන්නේ? යයි රජයේ අධිනීතිඥවරයා කොමිසමේදී විමර්ශන නිලධාරියාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් නිලධාරියා මොවුන්ගේ තියෙනව ශූරා කවුන්සිලයක්. ඒකේ 13ක් ඉන්නවා. ඔවුන් තමයි මේ කණ්ඩායමේ ප්‍රධානීන්. මෙහිදී මිල්හාන් සහරාන්ගේ වැරදි 19ක් ඉදිරිපත් කරලා තියෙනවා. සහරාන් නායකත්වයෙන් ඉවත් කරලා නෞෆර් මෞලවීට ලබා දෙන්න කියලා. එහිදී සහරාන් Taman වැරදි නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම නවසීලන්ත මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරයට සහ සිරියාවේ එල්ලවන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ යුතු බව සහරාන් කියලා තියෙනවා. ඒ වගේම විදේශිකින් වැඩියෙන් ඉන්න හෝටල් වලට කැසිනෝ හා පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට සහරාන් ප්‍රකාශ කළා තියෙනවා යනුවෙන්ද පැවසුවා. මෙම ප්‍රහාරය කොපමණ කාලයකින් සිදු කරන්න ඕනේ කියලාද කියලා තියන්නේ ඇයි රජයේ අධිනීතිඥවරයා එහිදී විමසා සිටියා. සහරාන් කියලා තියෙන්නේ බෝම්බ හදන්නේ රිල්වාන් කියලා. ඒ හදන පුපුරන ද්‍රව්‍ය දින 15කින් කල්ලිකුත් වෙනවා. ඒ හින්දා වැඩි කාලයක් ෂුවර් කරන්න බෑ. ඒ නිසා ප්‍රහාරය දින 15ක් ඇතුළත කරන්න ඕනේ. මීගමුව ප්‍රදේශයේ තමයි මේකට යෝජනා කරලා තියෙන්නේ. අහමඩ් මුවාත් මේ වෙලාවේ කියලා තියෙනවා මගේ ගේ ළඟ තමා කොච්චිකඩේ පල්ලිය තියෙන්නේ. මම එතන සුයිසයිඩ් කරගන්නම් කියලා. යයි නිලධාරියා පිළිතුරු දුන්නා. ඒ වගේම උන් කතා කරලා තියෙනවා 20 දෙනෙකු යොදාගෙන මේ ප්‍රහාරය කරන්න. ඒ වගේම මුල් ප්‍රහාරයෙන් පසු එතනින් පලා යන අය රෝහල් ගත කරද්දී වෙන ආකාරයට අධීර 3ක ප්‍රහාරයන් රැල්ලක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර පාස්කු ඉරිදා දිනේ කොළඹ ශැංග්‍රීලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රහීම් සහෝදරයන් සමග ඍජු සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් 9 දෙනෙක් කොළඹ අපරාධ කොට්ටාසේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ විසින් අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අධිදිරිපත් කරනු ලැබුවා. ඒ උන්ව වසර එකහමාරක කාලයක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කිරීමෙන් අනතුරුවයි. මෙම සැකකරුවන් මෙරට බෙදා හැරීමට කඩු 12000ක් ඇනවුම් කර ඇති අතර ඉන් 600ක් මෙරටට ගෙන්වා බෙදා හැරීමට සූදානම් සිටියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම බෝම්බ සෑදීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 25ක් බැංකු ගිණුමක තිබී සොයාගෙන ඇති අතර මොවුන් සන්තකයේ තිබී බෝම්බ 21ක්ද සොයාගත් බව කොළඹ අපරාධ කොට්ටාසය වාර්තා කළා. මොවුන්ගෙන් ප්‍රධාන සැකකරුවන මොහොමඩ් ශික ෆත්තාර් නම් පුද්ගලයා ඊබ්‍රහීම් සහෝදරයන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති අතර ඔවුන්ගේ පුහුණු කඳවුරට හා දේශනවලට සහභාගී වී ඇති බවද වාර්තා වනවා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 9 දෙනා ඔක්තෝබර් 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරනු ලැබුවා. පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ සිංගප්පූරුවේ සිටි තමාට මෙරට පුවත්පත් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා අද පෙනී සිටි අවස්ථාවේ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පළමුව විමසුවේ මාවනැල්ල බුදු පිළිම වලට පහර දීම වනාත විල්ලෝ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම යන සිද්ධි සහ සහරාන් ජිහාඩ් මතවාදයේ දරනවායයි බුද්ධ්‍යංශ වාර්තා කිරීම කර තිබියදීත් 2019 අප්‍රේල් 16 වන දින තමා විදේශගත වීමේදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කිරීම වරදක් නොවන්නේද යන්නයි. ස්වාමීනි, මම විදේශගත වන අවස්ථාව වන විට ඔය කියන සිදුවීම් වෙලා තිබුණට රට තුල ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සිදුවේ කියලා කවුරුත් අනතුරු අඟවලා තිබුණේ නැහැ. 2015 ඉඳලා මම අන්තවාදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දීලා තිබුණා. මේ තොරතුරු ඉස්සෙල්ලාම ලැබුණේ 20 නෙමෙයිනේ. ඊට කලින් මේ විදේශ බුද්ධි තොරතුරු ලැබිලා තිබිලා තියෙනවා. මම ලංකාවේ හිටියේ නැත්නම් ජනාධිපති ලේකම්ට දැනුම් දෙන්න තිබුණා. මොකද ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා නම් ඔහු මට ශනිකව පණිවිඩ දෙනවා. මෙතන වැරද්ද දැනුම් දුන්නේ නැති එක. මොකද හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලේඛන සකස් කරන්නේ ජනාධිපති ලේකම්යයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඔබ දුන් උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පියවර ගත්තාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ විට ස්වාමීනි, රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන වගකීම් ඉටු නොකිරීම දුර්වලතාවයන් සහ අතපසුවීම් වලට දඬුවම් දුන්නා නම් මේ රටේ රාජ්‍ය සේවකයෝ කොතරම් ඉතුරු වේද කියන එකත් ප්‍රශ්නයක් යනුවෙන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියා. නීතිය හා සාමයේ විෂය ඔබ යටතට ගැනීමෙන් පසු සහරාන් යට ගිහින් නාමල් කුමාර උඩ ආවායයි මම යෝජනා කළොත් ඔබ ඒ පිළිගන්නවාදයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අනතුරුව විමසුවා. ඒ කතාව මම කොහෙත්ම පිළිගන්නේ නැහැ ස්වාමීනි. මොකද නාමල් කුමාර කියලා කෙනෙක් ගැන ජාතික ආරක්ෂක කවුන්සිලේදී කතා කරලවත් නැහැ. නමුත් මම නාමල් කුමාර කියලා කෙනෙක්ව දන්නෙත් නැහැ. දැකලත් නැහැ. කතා කරලත් නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා. ඔබ කුමන කරුණු කිව්වත් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලේ නිසි අවධානය යොමු නොකළ නිසා ඉකුත් වසරේ අප්‍රේල් 21 මේ බෝම්බ පිපිරීම් මාලාව සිදු වුණායයි කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇතනම් ඔබ ඒ පිළිගන්නවාදයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. නැහැ, මම ඒ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙතන වෙලා තියෙන්නේ ලද තොරතුරු අනුව අදාළ අංශ ක්‍රියාත්මක නොවීම, අවුරුදු ගාණක් දීපු උපදෙස් ක්‍රියාත්මක නොකිරීම.
මෙවැනි ප්‍රහාරයක් ගැන ඔවුන් කිසිම දෙයක් වාර්තා කර නැහැ. නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව නාවික හමුදා බුද්ධ්‍යංශ ප්‍රබලව ක්‍රියාත්මක වුණා. ඒත් අප්‍රේල් 16 තාලන්කුඩා ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් යතුරුපැදියක් පුපුරවා කළ පෙරපුහුණුව ගැන කිසිවෙකු මා දැනුවත් කළේ නැහැ. යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා හිටපු ජනාධිපතිතුමනි ඔබ විදේශගත වෙද්දිත් මෙරට පුවත්පත් කියවීම සිදු කරනවාදැයි විමසා සිටියා. ඔව් මම සාමාන්‍යයෙන් කියවනවා. නමුත් මෙවර ප්‍රතිකාර සඳහා ගිය නිසා පුවත්පත් කෙරෙහි අවධානය යොමු වුණේ නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ටාශයක් පිහිටුවීමට බලයක් නොමැති නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය හෙවත් FCID පිහිටුවීමේ ගැසට් නිවේදනයේද නිත්‍යානුකූල නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පිළිගත්තා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් දිවිනැකුම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අදාළ කැබිනට් පත්‍රිකාව හිටපු අගමැතිවරයාගේ අවධානයට යොමු කරමින් පැමිණිල්ලේ නීතිඥවරයා සඳහන් කළේ පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මඟ පෙන්වීම ලබා දී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි. එහෙත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් විසින් නොව පොලිස්පතිවරයා විසින් බව නීතිඥවරයා පෙන්වා දුන්නා. ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එම බලය තිබෙන්නේ පොලිස්පතිවරයාට බවයි. අනතුරුව පැමිණිල්ලේ නීතිඥවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය උපුටා දක්වමින් අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටුවීමේ බලයක් ලබා දී නොමැති බව පෙන්වා දුන්නා. ඒගොල්ලෝ කියන්නේ පොලිස්පතිවරයාට පොලිස් කොට්ටාශ පිහිටුවන්න පුළුවන් කියලයි. නමුත් අපේ කැබිනට් පත්‍රිකාවේ කොට්ටාශ පිහිටුවීම ගැන කියලා නැහැ. දූෂණ සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවීම ගැන පමණයි සඳහන් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. කොමිසමේ සභාපති විනිසුරුවරයා අවධාරණය කළේ පොලිස්පතිවරයා තමාට නැති බලයක් යටතේ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බවයි. ඒක මම දන්නේ නැහැ. මට මතකයි මේගොල්ලෝ වාර්තා කළා ලේකම්තුමාට මේක කරන්න බලයක් නැහැ. පොලිස්පතිතුමාට පමණයි මේක කරන්න බලයක් තිබ්බේ කියලා. හිටපු අගමැතිවරයා සඳහන් කළා. පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිට වූ බවට ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් එම වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බව පැමිණිල්ලේ නීතිඥවරයාද පෙන්වා දුන්නා. බලයක් නැත්නම් නැහැ යනුවෙන් හිටපු අගමැතිවරයා එවිට පිළිතුරු දුන්නා. මේ අතර හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දරයන් මහත්වරුන්ට ඔක්තෝබර් 20 වැනිදා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද සිතාසෙ නිකුත් කළා. ඒ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොමිසමට සිදු කළ පැමිණිල්ලකට අදාළවයි. 1997 වසරේදී ව්‍යාජ අටර්නි බලපත්‍රයක් සකසා ඕස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව නඩු පැවරීම දේශපාලන පරිගැනීමක් බවට අමාත්‍යවරයා මෙම කොමිසමට පැමිණිලි කර තිබුණා.